ආයුබෝවන් සුබ දවසක්. කම්පියුටර් ලිටරසි කෝස් එකේ අපි කතා කර ඉන්නේ Microsoft PowerPoint කියන ලෙසන් එක. අපි ගිය සතියේ නතර කරේ මෙන්න මේ review කියන ටැබ් එකේ language කියන කොටසින් තමයි අපි නතර කරේ. කලින් වීඩියෝස් ටික බැලුවේ නැත්නම් ඔයාලා ඒ ටිකත් බලන්න. මම අද එතන ඉඳන් ඉස්සරහට කරගෙන යන්නම්. right. මම හිතන්නේ මේ අන්තිමට translate කියන එකත් අපි එදා කතා කරා. මම අදත් ඒක කරන්නම් ඔයාලට තව ටිකක් පැහැදිලි වෙන්න. right. මට ඕනේ මෙන්න මේ වාක්‍ය මොකක් හරි language එකකට translate කරගන්න. මේක සිලෙක්ට් කරනවා. සිලෙක්ට් කරාට පස්සේ මේ translate කියන එකට යන්න ඕනේ. right. එතකොට ඔයාලා දන්නවා මෙන්න මේ ලියලා තියෙන language එක English කියලා. නැත්නම් මෙයා auto detect කරගන්නවා. translate කරගන්න ඕනේ භාෂාව මෙතනින් අපිට තෝරගන්න පුළුවන්. මෙතන තියෙනවා languages ටිකක්. අපි මේකේ Russian කියන එක තෝරගත්තා. Russian කියන එක තෝරගෙන දැන් මම මේක select කරලා තියෙන්නේ. මෙතනින් insert කියන බටන් එක මම click කරනවා. මොකද වෙන්නේ බලන්න. right. මේක Russian වලට මාරුණා. එතකොට දැන් තියෙන්නේ මේක Russian වලින්. right. ඔහොමයි translate එකෙන් වැඩ කරන්නේ. වෙන language එකකට උනත් අපිට මාරු කරන්න පුළුවන්. නම් මේක මෙහෙම select කරනවා. translate යනවා. translate කියාට පස්සේ මෙයා Russian කියලා detect කරගත්තා. අපි මෙතනින් වෙන language එකක් දෙමු. right. මම දුන්නා මලයාලම් කියන එකට. දැන් මම මේක insert කරනවා. right. ඔයාලගේ කම්පියුටර් එකේ මම බලනවා ඉන්ටර්නෙට් ඔෆ් කරලා මේක කරන්න පුළුවන්ද කියලා බලන්න මොකද වෙන්නේ කියලා. මේක translate කරගන්න ඕනේ. අපි වෙන language එකක් බලමු. Spanish එකට යමු. then insert කරා. right. unable to reach service. right. අන්තර්ජාලයට සම්බන්ධ කරලා නැත්නම් අපිට translate කරගන්න බැහැ. ඒ නිසා ඔයාලගේ කම්පියුටර් එක අනිවාර්යයෙන්ම අන්තර්ජාලය සමග සම්බන්ධ වෙලා තිබිය යුතුමයි මේක කරන්න. right. මම insert කරනවා. මේක close කරනවා. මම එතන internet connect කරා. right. Spanish වල මෙයා මෙතනින් translate කරනවා. මම මේක insert කරගන්නවා. right. translate කියන එක තේරුණා නේද ඔයාලට? මම ආපහු මේක English වලට translate කරලා මෙතනින් තියන්න. right. හරි නේද? translate එකෙන් වැඩ කරන්නේ ඔහොමයි. ඊට එහා පැත්තේ තියෙනවා මෙතන language කියලා එකක්.
මේකේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක දැන් ඇක්ටිව් වෙලා නැහැ. මම මේ සෙන්ටෙන්ස් එක සිලෙක්ට් කරොත් ඒක ඇක්ටිව් වෙනවා බලන්න. අන්න දැන් ඇක්ටිව් වෙලා. රයිට්. මම මේක සිලෙක්ට් කරලා මේක ක්ලික් කරනවා. set proofing language කියන එක. රයිට්. මෙයා ඩිටෙක්ට් කරගත්තා ඒක ඉංග්‍රීසි කියලා. මම මේක ට්‍රාන්ස්ලේට් කරනවා වෙන ලැන්ග්වේජ් එකකට බලන්න. ට්‍රාන්ස්ලේට් කරනවා අපි ට්‍රාන්ස්ලේට් කරමු. මේක චයිනීස් වලට ට්‍රාන්ස්ලේට් කරගමු. ඉන්සර්ට් කරනවා. රයිට්. දැන් මේක ඉංග්‍රීසි නෙවෙයි කියලා තේරෙනවා හොඳටම. හැබැයි මොකද්ද ලැන්ග්වේජ් එක කියලා අපි දන්නේ නැහැ. හිතන්නකෝ ඔයාලා දන්නේ නැහැ කියලා. අපිට ඕනේ මොන ලැන්ග්වේජ් එකෙන්ද තියෙන්නේ කියලා බලා ගන්න. හරි. කරන්න මෙහෙමයි. මෙන්න මේක මෙහෙම සිලෙක්ට් කරනවා. ඉංග්‍රීසි නෙවෙයි කියලා මම දන්නවනේ. set profile language. අන්න හරි මේ සිලෙක්ට් කරලා තියෙන මෙතන Chinese කියන එක. මෙතන තියෙන ලැන්ග්වේජ් එක මෙයා සිලෙක්ට් කරගන්නවා. ඕකේ. අපි තව ලැන්ග්වේජ් එක ට්‍රාන්ස්ලේට් කරලා බලමු. මෙයා ෆ්‍රෙන්ච් වල දාමු. රයිට්. අපි දන්නේ නැහැ මේ ලැන්ග්වේජ් එක මොකද තියෙන්නේ කියලා. මට ඕනේ මේ ලැන්ග්වේජ් එක බලා ගන්න. මෙතන set profile language දුන්නා. දැන් මෙයා සිලෙක්ට් කරගෙන තියෙන්නේ ෆ්‍රෙන්ච් කියලා. එතකොට අපි දන්නේ නැති ලැන්ග්වේජ් එකක් තිබ්බොත් අපිට එයාව බලා ගන්නත් පුළුවන්. ඒ තියෙන ලැන්ග්වේජ් එක ට්‍රාන්ස්ලේට් කරගන්නත් පුළුවන් මේ PowerPoint වල. හරි නේද? මම හිතනවා ඒ කොටස ඔයාලට පැහැදිලි කියලා. right මම ඉංග්‍රීසි වලින් මෙතනින් නවත්තුවා. right ඊළඟට මට කරන්න තියෙන්නේ මෙන්න මේ කමෙන්ට් කියන එක. කමෙන්ට් කියන එක අපි එදත් කතා කරා. මෙතන අපිට කමෙන්ට් එකක් ටයිප් කරන්න පුළුවන්. ඒ නිසා මම ඒක ලොකුවට කතා කරන්නේ නැහැ. right මෙන්න මේ අයිකන් එකෙන් අපිට මේක කමෙන්ට් එකක් කියලා හඳුනා ගන්න පුළුවන්. අනිත් ස්ලයිඩ්ස් වල නැහැ. මේකේ තියෙනවා. මෙතන ක්ලික් කරාම අපිට කමෙන්ට් එක බලා ගන්න පුළුවන්. right මෙතනින් delete කරන්න පුළුවන් කමෙන්ට් එක. එතකොට මෙතන icon එක නැති වෙනවා. right පැහැදිලි නේද? right ඔයාලා මේ ටික කරලා බලන්න. මේ දැන් මම කියන විදිහටම කරන්න එපා. දැන් මම කියන ඔක්කොම පිළිගන්න එපා. ඔයාලා කරලා ඔයාලම තනියම තේරුම් ගන්න. මම කරන්නේ මග පෙන්වීමක් විතරයි. ඔයාලා තනියම කරලා තේරුම් ගන්න ඕනේ. right ඊළඟට මම කරනවා මෙන්න මේ compare කියන එක. හරි. මේකට මම මේ ස්ලයිඩ් එක භාවිතා කරන්නේ නැතුව මම භාවිතා කරන වෙන ස්ලයිඩ් එකක්. මම කරන්නේ මෙතන මේ file 1 කියන ස්ලයිඩ් එක තෝරගන්නවා. right හිතන්නකෝ මේ තියෙනවා මෙතන ස්ලයිඩ් එකක්. ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා. මම මේකේ වෙනස්කම් කිහිපයක් කරනවා. මෙතන don't exchange කියන එක මම දානවා exchange කියලා. ඔයාලා බලන්න මේ කරන දේ හොඳට බලන්න. exchange කියලා දාලා මම තවත් වෙනස්කමක් කරනවා. right අපි තව වෙනස්කමක් කරමු මෙහෙම. right මම මේ ටිකත් වෙනස් කරනවා. මෙතන කුරුණෑගල වෙනකොට මම දානවා
K goal කියලා මෙතනත් K goal මේ වාක්‍ය සත්‍ය එකක් නොවෙන්න පුළුවන් මට ඕනේ අර වෙනස්කම් ටික පෙන්වන්න මම ෆයිල් 1 කියන එක ඔන්න ඔය වෙනස්කම් ටික කරා මේ වෙනස්කම් ටික කරලා මම දැන් මේක සේව් කරන්නේ නැහැ සේව් ඇස් කරනවා මේක සේව් කරොත් ෆයිල් 1 එකටම සේව් වෙන්නේ සේව් ඇස් දුන්නොත් මට පුළුවන් ෆයිල් 1 එක තියෙද්දි වෙනම ෆයිල් එකක් විදිහට මේක සේව් කරගන්න. ඔයාලා දන්නවනේ සේව් කියන එකේ සේව් ඇස් කියන එකේ වෙනස. ඒ නිසා මම මෙතන ෆයිල් 2 කියලා මේක සේව් කරගන්නවා. right. දැන් මෙතන ෆයිල් 2 මේක ක්ලෝස් කරලා බලුවොත් එහෙම මෙතන ඒ ෆයිල්ස් දෙකම තියෙනවා. right. මම දැන් මෙන්න මේකයි කම්පෙයාර් කරන්න යන්නේ. ඔයාලා දන්නවනේ ඇත්තටම වෙනස් කරේ කොහෙද කියලා. don't exchange කියන එක exchange කියන එකට වෙනස් කරා. කරුණාකරලා candy කියන එක k goal කියලා වෙනස් කරා. අපි හිතමු අපිට වෙනස්කම් කරපු තැන මතක නැහැ. මම මේ දෙකේ වෙනස බලන්න යන්නේ. ෆයිල් 1 එක ක්ලික් කරනවා. හරි. රිවිව් ටැබ් එකට ගිහිල්ලා මම compare කියන බටන් එක ක්ලික් කරනවා. මෙතන කියලා තියෙන්නේ මොකද්ද? compare and combine another presentation with your current presentation. තව එකක් එක්ක සැසඳීමක් කරන්න තියෙන්නේ. හරි. දැන් ඔන්න සසඳන්නයි යන්නේ. බලන්න. මම සසඳන්නේ අපි ඕපන් කරලා තියෙන ෆයිල් 1 කියන එක මම කම්පෙයාර් කරන්නේ ෆයිල් 2 එකට. ෆයිල් 2 සිලෙක්ට් කරන්න ඕනේ. සිලෙක්ට් කරලා මෙතන එතකොට බටන් එක වෙනස් වෙනවා merge කියලා. right අන්න දැක්කද? මෙතන වෙනස් වුණා මේ. exchange කියන එක insert කරලා තියෙන්නේ මෙයා මෙතන don't exchange කියන එක අයින් කරලා තියෙන්නේ. right මම මේක accept කරනවා බලන්න මොකද වෙන්නේ කියලා. accept අන්න මෙයා වෙනස් වුණා. reject කරන්නම් බලන්න. අන්න එයා නැහැ. මම close කරනවා. එතකොට මේ reviewing pane කියන එක අයින් වෙනවා. මේ reviewing pane. මම next කරනවා මේ බලන්න මොකද වෙන්නේ කියලා. අන්න next කරොත් මොකද වෙන්නේ? අපේ දෙවෙනි වෙනස්කමත් පෙන්වනවා මේ. inserted k goal. k goal කියන එක insert කරලා තියෙන්නේ. delete කරලා තියෙන්නේ මොකද්ද? කරුණාකර කියන එක. තව වෙනස්කමක් කරා මොකද්ද? insert k goal කියන එක. k goal කියන එක insert කරලා තියෙන්නේ. delete කරලා තියෙන්නේ මොකද්ද? candy කියන එක. හරි මේක accept කරොත් මේ k goal කියලා වෙනස් වෙනවා. මේක reject කරොත් වෙනස් වෙන්නේ නැහැ. accept කරනවා කියන්නේ අර ෆයිල් 2 එකේ විදිහට මෙන්න මේ ෆයිල් එකත් හදා ගන්නවා කියන එක. reject කරොත් අර විදිහට හදාගන්නේ නැහැ. මේ reviewing pane එක කියන්නේ මේ දකුණු පැත්තේ තියෙන pane එක. කලින් එකට යන්න ඕන previous ගියා මේ. compare කරන එක අවසන් කරන්න ඕනේ නම් මම මෙතන end review කියන එක දෙනවා මේ. බලන්න මොකද වෙන්නේ කියලා එතකොට. හරි. ඊට පස්සේ මෙයා message එකක් වෙනවා. මේ message එකක් ආවම අපි මේක කියවන්න ඕනේ. want to review for this field in review and unapplied changes will be discarded. හරි. apply කරපු නැති වෙනස්කම් ටික. ඒ කියන්නේ මේකට කරපු නැති වෙනස්කම් ටික අයින් වෙනවා කියලායි කියන්නේ මේ. මම yes දෙනවා. right compare වුණේ නැහැ. අතන exchange කියන එකේ නම් මෙතෙන්ට එන්න ඕනේනේ. ඒක වෙනස් වුණේ නැහැ. කුරුණෑගල සහ කැන්ඩි කියන එක මෙතන වෙනස් වුණෙත් නැහැ. අපි කලින් දැම්මේ k goal කියන එක.
රයිට්. හරි නේද? ඒක පැහැදිලි නේද? ඔයාලත් වෙනස් කර කර බලන්න. එකක් ස්ලයිඩ් එකක් හදලා ඒක වෙනස් කරලා save as දෙන්න. save as දුන්නොත් විතරයි වෙනම ෆයිල් එකක් විදිහට save කරගන්න පුළුවන්. save දුන්නොත් අපේ තියෙන ෆයිල් එක උඩටමයි save වෙන්නේ. හරි පැහැදිලි නේද ඔය ටික? language වල දෙවෙනි කොටස මම දැන් කතා කරන්න. language preferences. ඔයාලා දන්නා Windows සහ Microsoft හදලා තියෙන්නේ American English වලට. නමුත් අපි භාවිතා කරන්නේ British English. ඔය දෙකේ ලොකු වෙනස්කම් නැහැ. හැබැයි පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. එතකොට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් English United States කියලා. right. මම කරන්නේ මෙහෙම දෙයක් නේ. හරි බලන්න. මම මේක ඕකේ කරනවා. අලුතෙන් PowerPoint එකක් අරගෙන මම ඔයාලට මේක කරලා පෙන්නන්නම් මේ දෙකේ වෙනස්කම. මෙතන මම ටයිප් කරනවා color කියලා COLOUR. එතකොට මේක British English. COLOR මේක American English. මේ COLOR කියන එක American English. හැබැයි මේ වචන දෙකම හරි. නමුත් මෙයා language preference නිසා මේ වචන යටින් රතු පාට ඉරක් ඇඳලා තියෙන්නේ. මේක right click කරොත් අපිට මේක correct කරගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. right. දැන් මේ රතු පාට ඉර තියෙන්නේ මෙන්න මේක යටින්නේ. ඒ දැන් language එක set කරලා තියෙන්නේ American English වලට නිසා. right. මම මේක close කරනවා. don't save දෙන්න. මම language වලට ගිහිල්ලා මෙතනින් add a language කියලා දෙනවා මෙතනින්. English language එක United Kingdom. United Kingdom select කරා මෙතනින් add කරා. හරි. මේක select කරලා මම දෙනවා මෙතන set as preferred කියන එක. set as preferred. එතකොට මේකෙන් කරන්නේ මම මෙන්න මේ language එකට මේව set කරනවා. අන්න මෙයා මෙහෙම message එකක් එවනවා. හරි. දැන් ඔයාලා මේක කියවන්න ඕනේ. හරි. ඔයාලා next time එකේ ඉඳලා British English වලින් තමයි office කියන එක යන්නේ. මම මේක yes දෙනවා. මෙතන okay දෙනවා. හරි. මෙයා තවත් message එකක් එවනවා අපිට. Please restart office so that your language change can take effect. හරි. මම දැන් අලුතෙන් open කරනවා PowerPoint එක. right. මම දැන් type කරනවා මෙතනින් color කියලා COLOUR මේක British English. then මේක LOR මේක American English. මම background එක මෙහෙම select කරොත් බලන්න මොකද්ද රතු ඉරක් වැටෙන්නේ කියලා. අන්න. දැන් රතු ඉරක් වැටෙන්නේ American English වලට. අපි set කරා office software එක British English වලට. එතකොට මෙයා හරි කියලා ගන්නෙ British English වලින් තියෙන වචන. දැන් මට මේක right click කරලා මෙන්න මේක British English කරන්න පුළුවන්. මෙයා මේ රතු ඉරක් දාලා තියෙන්නේ වචන දෙකක් එක ළඟ repeat කරලා නිසා. මම ආපහු US English වලට, ඒ කියන්නේ American English වලට ආපහු මේක හැරෙව්වොත් මෙන්න මේක යටින් තමයි ඉරක් ඇදෙන්නේ.
මම මේක ක්ලෝස් කරනවා. ලැන්ග්වේජ් වලට ගියා. ලැන්ග්වේජ් ප්‍රෙෆරන්සස් යුනයිටඩ් කින්ඩම් කියන එක නෙවෙයි, යුනයිටඩ් ස්ටේට්ස් කියන එක මෙතනින් set as preferred කරා. මම yes දෙනවා. මට ඕන නම් මේක අයින් කරන්නත් පුළුවන්. මෙතනින් මම remove දෙනවා මේ. එතකොට මෙතනින් අයින් වුණා. United States කියන එක මෙතනින් තෝරගත්තා. මම okay කරනවා. right. එතකොට තාම message එකක් එනවා. මම මේක okay කරනවා. අලුතින් PowerPoint එකක් open කරොත් මම ආපහු type කරනවා අර වචන දෙක. අන්න. දැන් මේක යටින් තමයි රතු පාටේ ඉරක් ඇඳිලා තියෙන්නේ. මට මේක මේ විදිහට හරි ගස්සන්න පුළුවන්. right. මම හිතනවා ඒ දේ හොඳට තේරුණා කියලා. ඔකත් ඔයාලා කරලා බලන්න. right. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ ටෙක්ස්ට් බුක් එකේ තියෙනවා මෙහෙම ඇක්ටිවිටි එකක්. ඔයාලට පුළුවන් මේකේ පෙන් ටූල් එකක් ගන්න. පෙන් ටූල් එක සහ හයිලයිට් එක. දැන් ඔයාලා බලද්දි මෙතන මේවට කියන්නේ ටැබ්ස් කියලානේ. මේ ටැබ්ස් වල පෙන්ස් කියලා එකක් නැහැ. මේ ටැබ්ස් වල පෙන්ස් කියලා එකක් නැහැ. right. පෙන් ටැබ් එක මට අලුතෙන් මෙතෙන්ට ඇඩ් කරගන්න පුළුවන්. right. මම කියලා දෙන්නම් ඇඩ් කරන විදිහට. මේ ෆයිල් කියන ටැබ් එකේ තියෙන ඔප්ෂන්ස් කියලා එකක්. ඔප්ෂන්ස් වල අපි යන්න ඕනේ කස්ටම් රිබන් එකට. right. කස්ටම් රිබන් වල මෙතන තියෙනවා මේන් ටැබ්ස් කියලා. ඒ ටැබ්ස් ටික තමයි මෙන්න මෙතන තියෙන්නේ. ෆයිල්, හෝම්, ඉන්සර්ට්, ඩිසයින්, ට්‍රාන්සිෂන්, ඇනිමේෂන්ස් ඔය ටික. මම පෙන් කියලා ටැබ් එකක් මේකට ඇඩ් කරගන්න යන්නේ. ඒක තියෙන්නේ මෙතනින් මම තෝරගන්න ඕනේ. මෙන්න මේ tool tabs වල. right. මෙතන පහළට ගියාම තියෙනවා pens කියලා එකක් මේ. මේකම ක්ලික් කරලා මෙතනින් add කියන එක දෙන්න ඕනේ. right. මෙතෙන්ට add වුණා. දැන් මෙතන තාම ඒක ඇවිල්ලා නැහැ. මම මෙතනින් okay කරොත් ඒක එනවා මෙතෙන් බලන්න. right. මේ දැන් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. මම මේක ක්ලික් කරනවා. right. pen tab එකේ මම මේ tools apply කරන්න try කරා. මගේ program එකේ මං හිතන්නේ මොකක් හරි error එකක් තියෙනවා. මම කිහිප විටක්ම try කරා. මේක මට කරගන්න බැරි වුණා. ඔයාලගේ machine එකේ කරලා බලන්න. මං හිතන්නේ මෙතන මේ select object කියන එක මගේ select වෙලා තියෙන්නේ. හරි. මෙතනින් අපිට highlights color ගන්න පුළුවන්, highlighters ගන්න පුළුවන්. මෙතනින් pen එක ගන්න පුළුවන්. මෙතනින් erasers වර්ග 4ක් තියෙනවා. right. මට මේක ක්ලික් කරන්න දෙන්නේ නැහැ. මේක apply වෙන්නේ නැහැ. මෙතන මේ select object කියන එක ක්ලික් වෙලා තියෙන නිසා. මම මේ tool එක apply කරගන්න try කරා. මට තාම මේක හරියට කරගන්න බැරි වුණා. මේ ඔයාලගේ machines වල පොඩ්ඩක් බලන්න මේක. සමහර විට ඔයාලගේ වෙනත් version එකක් තිබ්බොත් සමහර විට වැඩ කරයි මේක. right. pen කියන එක add කරගන්න මෙහෙමයි. ඒක ආපහු remove කරනවා නම් මෙතන file options වල
මෙතන කස්ටමයිස් රිබන් එකේ මෙන්න මේ පෙන්ස් කියන එක මෙතනින් රිමූව් කරලා ඕකේ කරන්න පුළුවන්. එතකොට මෙතන පෙන් කියන එක පෙන්වන්නේ නැහැ. ආපහු ගන්න ඕනේ නම් ඔප්ෂන්ස් වලට ගියා. කස්ටමයිස් රිබන් ගියා. මෙතනින් tools tab වලට ගිහිල්ලා මෙතනින් pens කියන එක ඇඩ් කරලා ඕකේ කරන්න පුළුවන්. right, ඔයාලගේ සමහර විට වැඩ කරයි pen tool එක, pen highlighter, eraser කියන tools ටික වැඩ කරයි. මගේ එකේ ඒක වැඩ කරන්නේ නැහැ. මට හිතා ගන්න බෑ ඇයි මොකද්ද ප්‍රශ්නේ කියලා. ඔයාලා try එකක් දීලා බලන්න ඔයාලගේ computers වල. right, ඊළඟට මම යනවා මෙන්න මේ view කියන tab එකට. මේකේ තියෙනවා මෙන්න මෙහෙම presentation views කියලා එකක්. presentation views command group එක. මේකේ අපි දැන් ඉන්නේ මේ normal view එකේ. මට පුළුවන් මේ එකින් එක ක්ලික් කරන්න මේ. ඔයාලා මෙතනින් බලන්න මේ මෙතනත් වෙනස් වෙනවා මේ. මෙතන slide sorter කියන එකම තමයි. මෙතනත් slide sorter කියලා තියෙන්නේ මේ. මට මෙතනින් මේ මෙහෙම මාරු කරන්න පුළුවන්. ස්ලයිඩ් sorter එකට ගිහිල්ලත් අපිට මේ වගේ මාරු කරන්න පුළුවන් මේ. මේකෙන් මාරු කරන්න ලේසි. ඊට පස්සේ notes page මේ. මෙතන පෙන්නනවා ඔයාලගේ note එක. ඒක ගන්න මෙහෙමයි. මම normal එකට යන්න. මෙතන තියෙන මේ click to add notes කියලා. මම මේකට note එකක් දානවා. මම type කරනවා this is a note කියලා. this is a note. right, note page එකේ දැන් ඒක පෙන්නනවා මේ. මට මෙතනින් උනත් මේක edit කරන්න පුළුවන්. edited කියලා මම දාන්නම්. මේ තියෙන්නේ මෙතනින් මම මේක erase කරොත් මෙතන පෙන්වන්නේත් නැහැ. click to add notes කියලා තමයි පෙන්වන්නේ. ඊට පස්සේ ගන්න පුළුවන් මට reading view එක මේ. මම හිතන්නේ මේ reading view එක නම් ඔයාලට කලින් මම කතා කරන්න නැති මට මතක විදිහට මම හිතන්නේ කලින් කතා කරලා තියෙනවා. ඊළඟට තියෙන එකක් slide master කියලා එකක්. slide master. right, මේකේ ලියා ගන්න තියෙන note එකක් මම ඔයාලට මේක ලියා ගන්න දෙන්න. right, මාතෘකාව ලියා ගන්න slide master. slide master gives you presentation a consistent professional look. presentation එකට පෙනුමක් ලබා දෙන්නේ මෙන්න මේ slide master කියන එකේ. determine the basic design for every slide in your presentation. මේ presentation එකේ තියෙන හැම ඩිසයින් එකකම අපිට layout එකක් දෙනවා, නැත්නම් structure එකක් දෙනවා මෙන්න මේ slide master එකෙන්. අපිට ඒකේ structures apply කරන්නත් පුළුවන්. right, මේක ලියා ගන්නකො මම ඔයාලට මේක මේ කරලා පෙන්නන්න. view tab එකේ
මෙතන ස්ලයිඩ් මාස්ටර්. රයිට් බලන්න. මේ වගේ ලේඅවුට්ස් තියෙනවා මේකේ. අපිට ක්ලෝස් කරනවා නම් මෙතනින් මේක ක්ලෝස් කරන්න පුළුවන්. හරි, ස්ලයිඩ් මාස්ටර් එක ක්ලෝස් වුණා. මම දැන් කරන්න යන්නේ ඔයාලට හරි බලන්නකො මේක. to edit master title style කියලා තියෙනවා. මම මේ වගේ එකක් මගේ ස්ලයිඩ් එකකට ඇප්ලයි කරන්න යන්නේ. හරි, ඒක කරන්නේ මෙහෙමයි. මේක ක්ලෝස් කරනවා. ක්ලෝස් කරලා හිතන්නකෝ මම ඇප්ලයි කරන්නේ මෙන්න මේකට. මේ 35 කියන ස්ලයිඩ් එකට. මේක රයිට් ක්ලික් කරලා මම යනවා මෙන්න මේ ලේඅවුට් කියන එකට. ලේඅවුට් එකට ගිහිල්ලා මේ තියෙන එක right. එතකොට කලින් තිබ්බේ විදිහ වෙනස් වුණා. හැබැයි අපි අපේ ස්ලයිඩ් එකේ තියෙන දේවල් මොකවත් ඉරේස් උනේ නැහැ මේ. කලින් තිබ්බ විදිහ මෙන්න මේ විදිහ ටයිටල් එකක් තියෙනවා, මේ කන්ටෙන්ට්ස් දෙකක් තියෙනවා, මේකක් තියෙනවා. මේ බලන්න, මේ ටයිටල් එක, මේ කන්ටෙන්ට් එක. හැබැයි වෙනස් වුණා. ඒක ප්‍රශ්නයක් නැහැ. මොකවත් ඉරේස් උනේ නැහැ. මම view ගිහිල්ලා මේ ස්ලයිඩ් මාස්ටර් එකට ගිහිල්ලා මම මේක චේන්ජ් කරනවා. බලන්න කොහොමද චේන්ජ් කරන්න කියලා. අපි බෑග්ග්‍රවුන්ඩ් එක තීම් එක වෙනස් කරමු මේකේ. මම දානවා මේකට මෙන්න මේ තීම් එක. right. තීම් එක ඇප්ලයි වුණා. right. දැන් මම මේක ක්ලෝස් කරනවා. ක්ලෝස් කරලා right. මේකෙත් තීම් එක ඇප්ලයි වෙලා තියෙන්නේ. letters තියෙනවා මේ සුදු පාටින් වෙලා තියෙන්නේ. මේ letters type වෙලා තියෙන්නේ. මේක ක්ලෝස් කරනවා. හරි, ඒ විදිහට මේකට ඇප්ලයි කරගන්න පුළුවන්. right. මේක ඔයාලා ලියාගත්ත නේද? right. ස්ලයිඩ් මාස්ටර් එකේ මම තව දෙයක් ඔයාලට කරලා පෙන්නන්නම්. මම ස්ලයිඩ් view ස්ලයිඩ් මාස්ටර් මම මේකට දාගන්නවා ෂේප් එකක් දාගන්නවා. හිතන්න ඔයාලා මොකක් හරි බිස්නස් එකක් කරනවා නම් ඔයාලගේ බිස්නස් ලෝගෝ එක දාගන්නවා මෙන්න මෙතෙන්ට. right. මම දාගත්තේ මෙන්න මේ මුල් ස්ලයිඩ් එකට. එතකොට අනිත් ස්ලයිඩ්ස් වලට මේක ඇප්ලයි වෙනවා. මේ බලන්න. මේකෙත් තියෙනවා මේ. right. මම ක්ලෝස් කරොත් ස්ලයිඩ් මාස්ටර් වේව් එක ක්ලෝස් කරොත් right. අපේ ප්‍රසන්ටේෂන් එකටත් මේක ඇප්ලයි වෙලා මේ.
link and help out their search engine optimization. ඒක So this ඇප්ලයි වෙලා දැක්කම website, නේද? රයිට්. ඒ වගේ දේවල් කරගන්න පුළුවන් මේ ස්ලයිඩ් මාස්ටර් එකෙන්. මම මෙතනින් මේක ඩිලීට් කරන්නම්. අනිත් ස්ලයිඩ්ස් වලින් මේක අයින් වුණා. මාස්ටර් view එක මම ක්ලෝස් කරනවා. ක්ලෝස් කරාට පස්සේ අපේ ස්ලයිඩ් ෂෝ එකෙත් ඒක ස්ලයිඩ්ස් වලත් ඒක නැහැ. රයිට්. අපි යමු ඊළඟ එකට. තව කොටස් දෙකක් වගේ තියෙනවා මම හිතන්නේ මාස්ටර් views වල මෙතන තියෙන්නේ hand out master. මේක නම් මම ඔයාලට කරන්න නැති hand out master කියන එක මේ කොටස් 2යි 3යි 4ක් 6ක් වගේ දාන්න පුළුවන්. මෙතනින් ඒක ක්ලෝස් කරන්න පුළුවන්. notes master. right. ඊළඟ එකේදී මම ඔයාලට කියලා දෙන්න යන්නේ මේක මොනවද grid lines කියන්නේ කියලා. right. ඔයාලා මේක ලියාගෙන ඉන්න. grid lines. කියන්න මෙහෙම දෙයක් dotted square grid displayed in the background. සමචතුරස්‍රාකාර කඩේරි වලින් තමයි මේක පෙන්වන්නේ තිත්තිරි වලින්. perfect object placement. අපිට objects place කරන්න පුළුවන් මෙන්න මේ grid lines තියෙනවා නම්. right. මම ඔයාලට ඒක කරලා පෙන්නන්නම්. මෙතන මම මේ ටික් එක දානවා. ඔයාලා පේනවා මෙහෙම තිත්තිරි වලින් සමචතුරස්‍ර තියෙනවා. හැබැයි මේක මෙන්න මේ presentation view එකට එන්නේ නැහැ මේ. slide show view එකට එන්නේ නැහැ. මොකද මේ grid lines තියෙන්නේ අපිට මේ වගේ objects place කරගන්න මේ. නැත්නම් හිතන්නකෝ මේ වගේ ප්‍රස්ථාරයක් තියෙනවා අපිට ඒක මෙන්න මේ වගේ මෙතනින් මේ වගේ තැනකින් නවත්තලා මේ වගේ තැනකින් නවත්තන්න පුළුවන්. ඔය වගේ එකකට තමයි grid lines තියෙන්නේ. right. පැහැදිලි නේද? මම මේ ටික එක අයින් කරනකොට grid lines නැති වෙනවා. ඊළඟ මාතෘකාව තමයි guides. මේකත් ලියා ගන්නවලා.
රයිට් හරි නේද? මෙතන ටික් එකම දැම්මොත් බලන්න මේ. රයිට් මම ඔයාලට විස්තර කරේ නැහැනේ. මේකද කරන්නේ ඔයාලගේ document එක sections වලට වෙන් කරනවා. divide by document into sections. එතකොට අපිට මේ guides වලින් පුළුවන් you can align objects align කරන්න. කලින් එකේ පුළුවන් place කරන්න. මේකෙදි පුළුවන් align කරන්න. හරි බලන්න මේ විදිහට. හරි මම මේ ටික එක දානවා. ටික එක දැම්මට පස්සේ මම යනවා ඔබ්ජෙක්ට් එකට මේ තියෙන්නේ. මේක align වෙනවා මේ. align වෙනවා කියන්නේ දැන් මෙහෙම ගෙනියද්දි මෙතනින් මේ අර හිටිනවා මේක මේ. ඕකට තමයි කියන්නේ මේ align වෙනවා කියලා. grid lines දැම්මොත් මේක මෙහෙම align වෙන්නේ නැහැ මේ. මේකේ සමහර තැන් වල හිටිනවා. හැබැයි මේකේ grid lines වලදී කරන්නේ අපිට මේ අදාළ තැනට ගෙනියන්න විතරයි පුළුවන්. guides වලත් මේක presentation එකේ පෙන්වන්නේ නැහැ. right grid lines සහ guides දෙකම on කරාම මෙන්න මේ වගේ අපහැදිලි රූපයක් තමයි තියෙන්නේ. guides වල ඒ ඉරිවල කලර් එකක් තියෙනවා grid lines වල. එහෙම ඒක කලර්ෆුල් නෙවෙයි, ඒක තනි කලර් එකක් තියෙන්නේ, මේක කලර්ෆුල්. right ඔය දෙක පැහැදිලි නේද? right ඊට පස්සේ තියෙනවා මෙතන මේ notes කියලා එකක්. මේ notes කියන එකෙන් කියන්නේ මෙන්න මෙතන මේක view වෙනවා. මේක මෙතන off වෙලා තිබ්බොත් මෙතනින් view වෙන්නේ නැහැ. මේ ඊළඟට මෙතන තියෙනවා මේ zoom කියලා එකක්. මේ බලන්න. අපිට පුළුවන් අපේ presentation එක zoom කරගන්න. අපි දැනට ඉන්නේ මේ 183ක් වගේ. ඔක 100ට 100 දැම්මත් මම ඕකේ කරන්න මෙන්න මේ ආකාරයෙන්. 100ට 400 මේ. හැබැයි මෙතෙන්දී ඒක zoom වෙන්නේ නැහැ. presentation එකේදී zoom වෙන්නේ නැහැ. අපි fit to window කරොත් මේක window එකට fit වෙනවා මේ. automatically මෙයා adjust කරගන්නවා. ඕනම තරම zoom in කරන්නත් පුළුවන්, zoom out කරන්නත් පුළුවන්. ආපහු අපිට fit කරගන්න පුළුවන් මේ ආකාරයට. right පැහැදිලි නේද ඒක? ඊළඟට මම කතා කරනවා මෙන්න මේ color සහ grayscale ගැන. දැන් මේ select වෙලා තියෙන ඔයාලට පේනවා මෙතන color කියන එක තමයි select වෙලා තියෙන්නේ. දැක්කද? එතකොට මේවා colors තියෙන්නේ. මම මෙතන grayscale කියන එක select කරනවා. බලන්න මොකද වෙන්නේ කියලා. අන්න. දැන් colors පෙන්වන්නේ නැහැ. මෙතනින් back to view කියන එක ගන්න පුළුවන්.
බලන්න මම select කරන black and white මේ. දැන් grayscale එකේ black and white එකේ වෙනස වලට පැහැදිලිද? grayscale එකේ මේ අලු පාටක් තියෙනවා. grayscale එක අලු පාට තියෙනවා මේ. කළු සුදු විතරක් නෙවෙයි කළු සුදු අලු ඔය වගේ තියෙනවා. හැබැයි black and white වල ඒකෙත් අලු පාට තියෙනවා. හැබැයි මේ වගේ මෙතන මේක ෆිල් වෙලා නැහැ. මේක ෆිල් වෙලා නැහැ. මේ එකින් එකත් ඔයාලා ඉන්න ගමන් ක්ලික් කරලා බලන්න මොකද වෙන්නේ කියලා. right අපි ඊළඟ ටොපික් එකට යමු. ඊළඟට මම කතා කරන්නේ මේ view කියන ටැබ් එකේ තියෙන window command group එක ගැන. view කියන ටැබ් එකේ තියෙන window command group එක ගැන. right ඉස්සෙල්ලාම ඔයාලා මේක note එකක් දාගෙන ඉන්න. ඊට පස්සේ අපි මේක විස්තරාත්මකව බලමු. මේක ඔයාලා මතක තියාගන්න ඕනේ මෙන්න මේ new window කියන එක ටිකක් ඔයාලා ඔළුවට දාගන්න. ඒකෙන් කියන්නේ facilitates you to open a new window. new window එකක් open වෙනවා. ඔයාලගේම document එකේම තව window එකක් open වෙනවා. window එකක් කියන්නේ මොකක්ද කියලා දැන් ඔයාලා දන්නවනේ. එතකොට මේකේ තියෙන වාසිය තමයි එකම presentation එකේ Windows කිහිපයක වැඩ කරන්න අපිට පුළුවන්. එකම presentation එකේ Windows කිහිපයක වැඩ කරන්න අපිට පුළුවන්. right මේක ලියා ගන්න. මම ඊට පස්සේ කරන විදිහ ඔයාලට කියලා දෙන්නම්. right හරි නේද? හරි. මම යනවා මෙතන new window. මේක කියලා දෙන්න කලින් ඔයාලා බලන්න මේකේ name එක කොහොමද තියෙන්නේ? MS PowerPoint. හරි. ඒ විදිහට තමයි මේක මම save කරලා තියෙන්නේ. right මේක click කරනවා බලන්න මොකද වෙන්නේ කියලා. අන්න දැන් කොටස් දෙකකට වෙන් වුණා. මෙතන MS PowerPoint colon 1 MS PowerPoint colon 2. තවත් window එකක් ගත්තොත් දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් වෙන්න ඕනේ මොකක්ද එන්නේ කියලා. MS PowerPoint 3 කියලා එනවා බලන්න. අන්න MS PowerPoint 3. මම මෙතනින් යනවා MS PowerPoint 1 කියන එකට. right. දැන් මට පුළුවන් හිතන්නකෝ මෙහෙම මම පළවෙනි එකේ වැඩ කරනවා අපි කලින් ස්ලයිඩ් එකක් ගමු. පළවෙනි එකේ වැඩ කරනවා මෙන්න මේ ස්ලයිඩ් එකේ. ඉන්ට්‍රොඩක්ෂන් එකේ පළවෙනි එකේ වැඩ කරනවා. දෙවෙනි එකේ වැඩ කරනවා අපේ තිබ්බනේද මෙහෙම ස්ලයිඩ් එකක් ඇඩ්වාන්ස් කියලා එකක් මෙන්න මේකේ. මේකේ වැඩ කරනවා. තුන්වෙනි එකේ වැඩ කරනවා. තවත් මොකක් හරි තැනක. right මෙන්න මේක. හිතන්නකෝ මෙහෙම මම දෙවෙනි එකේ මෙතන වෙනස්කමක් කරනවා. මම මෙතන Microsoft කියන එක වෙනුවට MS කියලා දානවා. බලන්න මොකද වෙන්නේ කියලා. MS මම මේක වෙනස්කම කරේ PowerPoint 2 කියන එකේ. අපි 3 එකට ගිහිල්ලා බලමු වෙනස් වෙලාද කියලා. right මේක වෙනස් වෙලා මේ MS කියලා ඇවිල්ලා.
1 එකෙත් බලමු වෙනස් වෙලාද කියලා. right වෙනස් වෙලා නේද? එහෙනම් මේ ඔක්කොම Windows ටික එකිනෙකට සම්බන්ධයි. මෙතන MS PowerPoint ම තමයි 1 2 3 කියලා Windows 3ක් අරගෙන තියෙනවා. ඒ තුනම එකිනෙකට සම්බන්ධයි. මම මේ name එක වෙනස් කරන්නම්. Microsoft. right. මම save කරන්නෙත් නැහැ. හැබැයි මේකේ වෙනස් වෙලා තියෙනවා. Microsoft. right. ඕක තමයි මේ new window කියන එකෙන් වෙන්නේ. මෙතනින් මේක ක්ලික් කරලා බලන්න. arrange all බලන්න මම ක්ලික් කරාම මොකද වෙන්නේ කියලා. අන්න මේ ටික ඔක්කොම arrange වුණා නේද? මම මේක වෙනස් කරද්දි බලන්න අනිත් ඒවාගෙත් නැකෙනවා මේ. ms මට මේක වැඩ කරනකම මෙන්න මේක වැඩ කරන්නත් පුළුවන්. ඕකේ මෙන්න මේක වැඩ කරන්නත් පුළුවන්. තව වින්ඩෝ එකක් ගත්තොත් ඒත් එහෙම තමයි. මම තව වින්ඩෝ එකක් ගන්න. මේක එතකොට MS PowerPoint 4 කියලා මේක name එක තියෙන්නේ. window කියන එකට ගිහලා arrange all කරොත් බලන්න කොටස් 4ක් තියෙනවා. right. පැහැදිලි නේද? right. ඊළඟට තව එකක් තියෙනවා මෙතන cascade කියලා. මොකද cascade එකෙන් වෙන්නේ? cascade එකෙන් වෙන්නේ මේ ටික ඔක්කොම overlap වෙනවා. overlap වෙනවා කියන්නේ එක උඩ එක වැටෙනවා. right. ඔයාලා Windows ගැන කතා කරද්දී Windows වල cascade කියලා එකක් ගැන කතා කරන්න ඇති. මම ඒක ගැන කියලා දෙන්නම්. මෙහෙම තියෙනවා this PC. මෙතන තියෙනවා මේ වගේ ෆෝල්ඩර් එකක් තියෙනවා. මෙතන PowerPoint Windows 4ක් තියෙනවා. Windows Cascade කරන්නේ මෙන්න මේ task bar එක right click කරලා මෙතනින් යනවා Cascade Windows කියන එකට. බලන්න මොකද වෙන්නේ කියලා. අන්න දැක්කා නේද? මේ වගේ overlap වෙනවා. මේකට කියන්නේ overlap වෙනවා කියලා. මේ අපිට මේකට කියන්නේ title bar කියලා. මේ title bar එකේ name එක විතරයි පේන්නේ. මේක PowerPoint මේක 4 3 2 1 මේක this PC මේක මෙන්න මේ 2021 6/12 Saturday කියන එක. right. ඔය කතා කරේ Windows Cascade නේ. එතකොට මේකදී PowerPoint වල Cascade වලදී ඒක වෙනස්. දැන් අපිට Windows 4ක් තියෙනවා. ඒ Windows 4 Cascade කරන්න විතරයි මෙයා කියන්නේ. බලන්න. අන්න. Windows 4 Cascade වුණා මේ. 1 මම ක්ලික් කරොත් ඊටු Windows ටික යටට යනවා. නිසා මම Cascade කියන එක ක්ලික් කරනවා. 1 2 3 4 වෙන මොන window තිබ්බත් මේකට අයිති වෙන්නේ නැහැ. අපි මේ this PC open කරමු. තව එකක් open කරමු නැහැ softwares කියලා. right. මෙතන තියෙනවා මේ Windows දෙකක්. PowerPoint 4ක් මම මේ වගේ එහාට මෙහාට ඇදලා දාන්න. right. දැන් අපේ වෙලා ඉන්නේ මේක. Windows Cascade කරොත් නැත්නම් Cascade Windows කරොත් මේක ක්ලික් කරොත් මේ ටික පිළිවෙලට හැදෙනවා. මම කරන්නේ PowerPoint වල Cascade තෝරනවා. බලන්න මොකද වෙන්නේ කියලා. අන්න මේ Windows දෙක පිළිවෙලට හැදුනේ නැහැ. මේ ටික පිළිවෙලට හැදුනා. ඕක තමයි Cascade එකෙන් කරන්නේ. එතකොට අපිට කැමති එකක් තෝරලා ගන්න පුළුවන්. හතරෙම එකවර වැඩ කරන්න ඕන නම් මෙතන arrange all දීලා මේකේ වැඩ කරා. එතකොට එකක් මේ හතරම කියන එකට සම්බන්ධයි. එකක් වෙනස් කරද්දී අනිත් එක ඔටෝමැටිකලිම වෙනස් වෙනවා. right. පැහැදිලි නේද?
හරි ඊළඟට මම කියලා දෙන්නම් මෙන්න මෙතන තියෙනවා මේ move split කියලා එකක්. මේකට මම on screen keyboard එක ගන්නම්. එතකොට ඔයාලා තව ටිකක් පැහැදිලි. right. මම මේ window එක click කරනවා. මේකේ move split click කරනවා. එතකොට ඔයාලට mouse එක මෙන්න මෙතෙන්ට ගියා. මේ mouse point එක මෙතෙන්ට ගියා. මම දැන් arrow key එකෙන් මේ arrow key එකෙන් යන්නේ මේ මම mouse එක හෙල්ලුවත් කියන්නේ මේ keyboard එකට ගෙනිච්චොත් ඒක හරියට වැඩේ වෙන්නේ නැහැ. මම ඒ නිසා ඔයාලට මේක කරන විදිහ කියන්නම්. ඔයාලා කරලා බලන්න. right මේකේ මොකක් හරි අපි කැමති slide එකකට ගියා. මෙතෙන්ට ගියා. මෙන්න මේ move split කියන එක click කරා. මේක click කරාම මම මේක ලොකුවටම දාන්න. හරි. මේ move split කියන එක click කරාම mouse point එක යනවා මෙන්න මෙතෙන්ට. හරි. ඔයාලා දන්නවනේ keyboard එකේ තියෙනවා arrow keys කියලා. arrow keys කියන්නේ ඊතල හතරක් තියෙනවානේ. ඉහළට පහළට වම් පැත්තට දකුණු පැත්තට. ඉහළ පහළකෙන් පුළුවන් මේක මම මේ press කරන්නේ ඉහළට මේකෙන් පහළට. මේකේ වම් පැත්තට මේකෙන් දකුණු පැත්තට මේක split වෙනවා ඊට පස්සේ ස්ප්ලිට් කරලා ඉවරුනහම එන්ටර් කරන්න පුළුවන්. ආපහු move split දුන්නොත් ඔටෝමැටිකලි මෙතෙන්ට යනවා. මේක තමයි move split කියලා කියන්නේ. එන්ටර් කී එක ප්‍රෙස් කරාම මේක ඉවත් වෙනවා. හරි පැහැදිලි නේද? ඊළඟට මට පුළුවන් මෙන්න මේ switch windows වලින් මේකෙන් පුළුවන් මෙන්න මේ වතන මාරු වෙන්න මේ PowerPoint 1 එක මේ PowerPoint 2 PowerPoint 3 switch කරගන්න පුළුවන් PowerPoint 3 switch කරගන්න පුළුවන් අපිට. right ඔය ටික තමයි තියෙන්නේ. හරි බලන්න මම මේ ටික එකින් එක ක්ලෝස් කරනවා. මේ ටික arrange all දෙනවා. එතකොට මෙතන තියෙනවානේ මේ 1 2 3 4 මම එකින් එක ක්ලෝස් කරනවා. ඉස්සෙල්ලාම ක්ලෝස් කරනවා. දෙවෙනි එක බලන්න මොකද කියලා. අන්න. එතකොට දැන් මේ අංකෙත් වෙනස් වෙනවා. මේක දැන් මෙතන 3 කියලා තිබ්බට මේක පස්සේ වෙනස් වෙනවා. මේක ක්ලෝස් කරොත් දෙවෙනි එක ක්ලෝස් කරොත් මේක 1 මේක 3 එහෙම ඉතුරු වෙන්නේ නැහැ. දෙවෙනි එක ක්ලෝස් කරොත් එකක් 1 වෙනවා. එහෙනම් අනිත් එක 2 වෙනවා. බලන්න මොකද වෙන්නේ කියලා මේ. දෙවෙනි එක ක්ලෝස් කරනවා. මේක 1 මේක 2. අන්තිමට එකක් ඉතුරු වෙනවා. right පැහැදිලි නේද? right එහෙනම් Microsoft PowerPoint වල ඔය ටික තමයි කතා කරන්න තියෙන්නේ. textbook එක ඔයාලා බලන්න. මම පුළුවන් තරම් විස්තරාත්මක තමයි practical එක කරේ. හරි එහෙනම් මේ ටික කියන්න තියෙන මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඔයාලා වීඩියෝස් ටික බැලුවේ නැත්නම් ඒ ටිකත් මුල ඉඳලා බලන්න. තේරුම් නැති දෙයක් තිබ්බොත් ආයෙ බලන්න. එහෙම නැත්නම් මගේ හරි ක්ලාස් එකේදී හරි අහන්න මම කියලා දෙන්නම්. right මේ ටික එහෙනම් හොඳට ප්‍රැක්ටිස් කරන්න. ඔයාලට නෝටිස් එකක් දෙන්න තියෙනවා. දැන් ඔෆිස් පැකේජ් එකේ කොටස් 3ක් ඉවරයිනේ අපි.
Word, Excel, PowerPoint. තව එකක් තියෙනවා Access. Access වලින් පස්සේ ඔයාලට තියෙනවා practical exam එකක් තියෙනවා. එතනින් පස්සේ ඔයාලා final exam එකට සූදානම් කරන්න ඕනේ. right. මම ඔයාලට practice exam එකක් කරනවා online කරන්න එක. ඒ නිසා ඔයාලගේ email address නැති අය email address එකක් හදාගන්න. සහ ඔයාලා Google Classroom වල නැත්නම් ඒ app එකත් ඔයාලා දාගෙන නැත්නම් computer එකෙන් හරි කමක් නැහැ. ඒ classroom එකට join වෙන්න. ඔයාලගේ online test එක ඔයාලට computer එකකින් හරි ඔයාලා ළඟ තියෙන mobile phone එකකින් හරි smart device එකකින් හරි කරන්න පුළුවන්. right. එහෙනම් අදට මම මේ වීඩියෝ එකෙන් නවතිනවා. පරිස්සමෙන් ඉන්න හැමෝම. right. okay.